නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ජීවිතයේට ව්‍යසන අරුබුද ආපද අභියෝග පැමිණෙන සැනින් එකවර අපි සැලියාමයි ගති ස්වභාවය. ඉතින් ඒත් මේ සියලු උවදුරු වලින් අපව මුදවා ගැනීම පිණිස මහා කරුණාවෙන් ලෝකයට ධර්මයේ සත්‍ය පැහැදිලි කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිසරණින් තුනුරුවනේ පිළිසරණින් ඒකාන්තයෙන් මරණය අපියස දීවත් අපිව නිර්භයව ප්‍රසාද සිත් ඇතිව ඒ තුනුරුවන උදෙසා ජීවිතය පූජා කරගනිමින් අභියෝග ජය ගන්න අපට අවකාශ නිතැතින් සැලසේවි. ඉතින් තුනුරුවන උදෙසා ඔබේ දැල්ලුණු හදවත් ඇති ඔබ පින්වන්ත ඔබ හැමදෙනාම සදහම් සාකච්ඡා පිණිස අපි ඒක රාශි කරගන්නවා. ඉතින් ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. අපට අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස අදත් වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ගම්පහ ඉහළගම අංක 143න් සිහි පදිංචි පින්වත් වියට්‍රිස් ද සිල්වා මහත්මියගේ වර්ෂ 2021 මැයි මාස 2 වෙනි දිනට යෙදෙන 74 වෙනි උපන්දිනයේ නිමිත්තෙන් එම පින්වන්ත මහත්මිය උපසේන දෙහිගහලන්ද පින්වන්ත ස්වාමි පුරුෂයා සහ පවුලේ පින්වන්ත හැම දෙනා අද සදැහැති දායකත්වයේ දරනවා මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්නවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන දහම් සාකච්ඡාව ආරම්භ කරමු. අවසරයි ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. වෙස්සන්තර ජාතක ප්‍රවෘත්ති අපි දැනගන්නට යෙදුනේ පසුගිය දිනවල දිගටම ස්වාමීනි මහ බෝසතාණන් වහන්සේ සිදු කළ අසිරිමත් දානය ගැන කරුණ ඉගෙන ගත්තා දිගින් දිගටම. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා එහෙමයි ස්වාමීනි. අපි එතකොට අපේ ගෞතම මහ බෝසතාණන් වහන්සේ මේ සංසාරේ ගුණයන් පුරමින් ඒ ගුණයන්ගෙන් අග්‍ර බවට පත් වෙලා පාරමී ප්‍රාප්ත වෙච්ච අසිරිමත් චරිතා ප්‍රදාන අවස්ථා කිහිපයක්ම එහෙමයි ස්වාමීනි අපි කතා බස් කළා. එතකොට සියලු ගුණයන්ගෙන් දියුණු වෙලා අධිෂ්ඨාන බලයෙන් අග්‍ර වෙලා ප්‍රඥා මහිමයෙන් දිදුලමින් මහ පොළව හත්වතාවක් සලිත කරවමින් දුන්නු දානයක් ගැන අපි කතා බස් කළා මිනිඳු රාජ ප්‍රශ්නය මුල් කරගෙන. එහෙමයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ මහබෝසතාණන් වහන්සේ හත්වතාවක්ම හයවතාවක්ම මේ කුසිනාරාවේ ඉපදලා ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. දඹදිව තලයේ කුසිනාරාවේ. එහෙමයි. ඒතර සුන්දර කතා ප්‍රවෘත්තිය දිගහැරුණේ භාගතුන් වහන්සේ පිරිනුවම් මංචකේ වැඩ සිටිති. එහෙමයි. හරි පුදුමයි ඒක. එතකොට ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මේ දේශනා වෙන මහා සුදස්සන සූත්‍රය. ඒතර ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල්ලු යනේ මේ සාල වෘක්ෂ දෙකක් අතරේ දැන් පිරිනුවම් පාන වැඩ ඉන්න මොහොතේ. එහෙමයි.
එතකොට එහෙම පිරිනොම් පාන්න සැතපිල්ල වැඩ ඉන්නේ දැන්. එකලී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනක සැතපී සිටිසේක්ද එතනට පැමිණියා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සකසා වන්දනා කළා. එකත් පස්සක හිඳගෙන ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුඩා නගරයේ, මේ පිටිසර නගරයේ, මේ ශාකා නගරයක අනි පිරිනුවන් නොපානසේක්වා. එහෙමයි. එතකොට ඒ කාලේ වෙනකොට කුසිනාරාව කියලා කියන්නේ බොහොම පුංචි නගරයක්. එතකොට ශාකා නගරයක්, බොහොම හද්ද පිටිසර. එහෙමයි. අනේ ස්වාමීනි අන්‍ය වූ මහා නගරයෝ තියෙනවා නෙමෙයි. චම්පා නගරය, රාජගෘහය, සාවස්තිය, සාකේතය, කෝසම්බි, බාරාණසි. බුදුරජාණන් වහන්සේ එවැනි නගරයක අනි පිරිනුවම් පානසේක්වා කිව්වා. එහෙමයි. එහි බොහෝ මහාසාර ශාස්ත්‍රීයවරු, මහාසාර බ්‍රාහ්මණවරු, මහාසාර ගෘහපතිවරු තථාගතයන් වහන්සේ කෙරෙහි අනේ මහා පැහැදීමට පත් වෙලා ඉන්නවා. ඔහු තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පවා බොහෝ පුද පූජාවන් කරයි කිව්වා. එතකොට කියනවා ආනන්දේනි මෙසේ ඔහොම කියන්න එපා කිව්වා ආනන්ද. ආනන්ද ඔහොම කියන්න එපා. මේක කුඩා නගරයක්, මේක පිටිසර නගරයක්, මේක ශාකා නගරයක් කියලා මේ කුසිනාරාවට කියන්න එපා කිව්වා. එහෙමයි. දැන් සතහස්ත්‍රුන් හතර සියල්ල පේනවනේ. එහෙයි ස්වාමීනි. ආනන්දේනි මේක පෙර සිදු වෙච්ච දෙයක් කිව්වා. සතර මහා සාගරයේ සීමා කොටගත් සතර දිවයිනටම අධිපති වෙච්ච සතුරන් ජයගෙන ජනපදයන් ස්ථීර බවට පත්ත සප්ත රත්නයන්ගෙන් සමන්විත වෙලා මහා සුදස්සන නමින් ඔටුනු පලං ශ්‍රස්තිය රජ කෙනෙක් හිටියා. අපි මහා බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වෙනකොට සක්විති රජ කෙනෙක් මේ. කොහෙද වැඩ ඉන්නේ? කුසිනාරාවේ. මීට පෙර. එහෙමයි. ඒ කාලේ කුමාරාවදී අවුරුදු 84000යි. යුව රජ කාලේ අවුරුදු 84000යි. රජ කාලේ රජ කරලා තියෙන අවුරුදු 84000ක්. එහෙමයි. ගෘහගෙදරම බඹසර ජීවිතය ගත කරලා තියෙනවා අවුරුදු 84000. එහෙමයි. මේ කියන්නේ අවුරුදු 84000 හතරක් වයස් තියෙන කාල පරිච්ඡේදයක මහ බෝසතාණන් වහන්සේ කුසිනාරාවේම මහමූද සීමා කරගත්තු මහ පොළවේම අධිපති වෙලා ජය අරගෙන ධර්මයන්ගෙන් මේ රජ කරමින් ධර්මයන්ගෙන්ම රජ කරමින් දෙව් මිනිස් ලෝකයට සේවය කරපු අවස්ථාව. එහෙමයි. ඒතර ඒ කාලේ මේ ප්‍රදේශයට කියන්නේ මේ කුසිනාරාවට කියන්නේ කුසාවතී රාජධානිය කියලා. ඒක ඌරුවට යන වචන තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් කුසිනාරාව එදා කුසාවතී රාජධානිය. නැවත නැවත මේ මුණ ගැහෙන ස්වරූප. නැවත නැවත මුණ ගැහෙන ස්වරූප තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ කියනවා පෙරදිගින්ද බටහිරින්ද යොදුන් 12ක් විහිදලා තිබිලා තියෙනවා. නැගෙනහිරයි බටහිරයි ගත්තොත් එහෙම කොහොමද යොදුන් 12ක්. එහෙමයි. ඒ විතරක් නෙවෙයි කියන උතුරින්ද දකුණින්ද සත්‍ය දුනක් පළල් කියන. උතුරේ දකුණ මේ ගන්නකොට මොකදන්නේ යොදුන් 7ක් පළල් කියලා කියනවා. එහෙමයි. ඒතර බලන්න 12 යොදුනක් කියලා කියන්නේ කිලෝමීටර එතකොට කීයක්ද? යොදුනක් කියලා කියන කිලෝමීටර 10ක් නේ. 120ක්. එහෙමයි. ඊළඟට ආනන්දේනි කුසාවතී රාජධානිය සමෘද්ධිමත්ම පිරීගිය සම්පත් ඇතිව බොහෝ මිනිස්සුන්ගේ ජනාකීර්ණව සුලභ ආහාර පාන ඇතිව තමයි තිබුණේ කියලා කියන. එහෙමයි. එතකොට මේ දැන් මහා සුදස්සන රජතුමා එතකොට දවසක් උඩුමහල් තලයට වෙලා ඉන්නකොට මේ දව පොසිල් අරගෙන හිටියේ පොයේ දවසේ. එහෙමයි. එතකොට මේ සසරේ පුරුද්දට උපෝසිල් ගන්න පොයේ දවසට. හරි පුදුමයි. ඒ කාලේ පින්වන්ත රජවරු පොහොය දවසට සිල් ගන්නවා කියන එක බලහත්කාරයෙන් කරන එක නෙමෙයි රජවරු පවා. එහෙමයි ස්වාමීනි. සසර පුරුදු වෙනවා. එහෙමයි. අද කොච්චර මේ විශාල මහන්සියක් ගන්න ඕනේ පොහොයට සිල් ගන්න කියලා කියන්නේ. රජවරු පවා ඒ කාලේ මහා බෝසතාණන් ළමයි මහා පුරුෂයෝ කරන දෙයක් මේක එතකොට. එහෙමයි. සසරදී පවා. ඒතර මහා ආශ්චර්ය මිනිස්සුවරු කරන දෙයක් මේක.
ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච මහෝත්තමය කරන දෙයක් කුමක්ද? පොයි දවසට සිල් ගන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒකට බලහත්කාරයෙන් නැඹුරු කරවන්න ඕන නෑ ඒකට. එහෙමයි. ඉතින් මහ බෝසතාණන් වහන්සේ මේ කියන විස්තර කරන සප්ත රත්නයන්ගෙන් යුක්ත වෙලා ඒ වගේම කියනවා මේ එ르දි 4කින් යුක්ත වෙලා වාසය කරන මීට පෙර මේ සූත දේශනාවලදී කතා කරලා තියෙන සක්විති රජ කෙනෙක්ගේ දේවල් පිළිබඳව. එතකොට මේ පොයේ දවසේ උපෝසත සිල් අරගෙන උඩුමහල් තලෙටලා ඉන්නකොට මේ චක්‍ර රත්නේ ඇවිල්ලා පෙනී සිටිනවා කියන රජතුමාගේ ඉස්සරහ. එහෙමයි. චක්‍ර රත්නේ. ඒතර චක්‍ර රත්නේ කියන්නේ අද අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අපි ධර්ම චක්‍රේ. ඒකේ ඒ වගේමයි. ඒතර ඒකේ මේ මැද නාභිය කොටස තියෙනවා. ඒකේ අර ගරාදි වැටවල් කියලා කියන්නේ 1000ක් තියෙනවා කියනවා චක්‍ර රත්නේ. වටේ දහසක් අර. එහෙමයි. වටේ නිම්වලල්ල. එහෙයි. ඒ වගේ පරිපූර්ණ වෙච්ච චක්‍රරත්නේ පහළ වෙනවා කියනවා. ඒක රජතුමා කල්පනා කරනවා කියනවා මේ වගේ පොයේ දවසට සිල් අරගෙන උපෝසත සිල් අරගෙන උඩුමහල් තලයට වෙලා ඉන්නකොට චක්‍රරත්නේ පහළ වුණොත් ඒකේ නා මහමෝධ සීමා කරගත්තු මහ පොළොවේ ජය ලැබෙනවා උට. එහෙමයි. එහෙම ලබන රජෙක් වෙනවා සක්විති රජෙක් වෙනවා මාත් සක්විති රජෙක් වද්දු කියලා. මොකද කරන්නේ? පැන්කෙන්ඩිය අරන් පැන් වඩනවා කියනවා. එහෙමයි. පැන්කෙන්ඩිය අරගෙන පැන් වඩනකොට මේ චක්‍රරත්නේ කරකැවෙනවා කියනවා. දැන් දන්නවා කවුද? දැන් මා සක්විති රජ කෙනෙක්. එහෙමයි. ඊට පස්සේ සිවුරංග සේනාවත් අරගෙන චක්‍රරත්නේ පිටිපස්සේ යනවා කියනවා. මොකද වෙන්නේ? මහ මුහුද සීමා කරගත්තු මහ පොළොවේම ජය අර ගෙනත් දීලා ආයි රජවාසලට අන්තපුර ද්වාරට එනවා කියනවා. එහෙමයි. අන්තපුර ద్వාරේ අර මේ මාණික රත්නේ පිහිටනවා කියනවා. ආයි කිසි කෙනෙකුට ඒක සොලවන්න බෑ කියනවා. රජතුමා යම් දවසක ගිහිගේ නික්මීද නැත්තම් මිය පරලෝ යයිද ඒ වෙනකන් ඒ දේවල් අතුරුදහන් වෙන්නේ. ඒ පිනාව සංවේද අතුරුදහන් වෙන්නේ. පිනකින් තියෙන්නේ එතකොට ඒවා. බලෙන් ලැබෙන දේවල් නෙමෙයි, මේ ගන්න දේවල් නෙමෙයි. එහෙමයි. පිනකින් ලැබෙන දේවල්. ස්වාමිනේ පුණ්‍ය 이르දී ඒකනේ දැන් බලන්න මේ දැන් අද සාමාන්‍ය මේ අඥාන ලෝකේ බලෙන් මේ බාහිර ලෝකේ කාම වස්තු එකතු කරන්න යනවා දඟල ඉන්නවා මිසක ඒව નિરાයාසයෙන් ලබන පිනට මුල් තැන දෙන්නේ නෑනේ. ඒතර බලන්නේ පිනට මුල් තැන දෙන්නේ නැති එකම තමයි සාපේ බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමී. නැගී සිටීමක් නෑනේ සසර පුරාවට එතකොට. එහෙමයි. හැම සසරෙම එතකොට දැඟලීමක් විතරයි තියෙන්නේ. ස්වාමීනි දැන් මෙතරම් 이르දියක් පුණ්‍ය 이르දියකින් තමන්ගේ ජීවිතය සුවපත් වෙන පින කියන ධාර්මික වැඩපිළිවෙල තියද්දීම අපි උත්සාහ කරන්නේම අනේකා හඹා යන්න අනේකාගේ දේ පැහැර ගන්න. අන්න හරි. විපත්ති මාර්ගය අනිකාට ඉරිසියා කරන, ක්‍රෝධ කරන නේද? එහෙමයි ස්වාමීනි. මම පහරන එතෙන්ට තමයි එන්නේ. එහෙයි. ලේසි කියලා හිතන දෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම මේ ස්වල්ප ආස්වාදයක් වෙනුවෙන් ඉතින් බොහෝ දුක් විඳින දේවල් වලටම මේ මනස කරකවලා දාන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඉතින් අපේ මහා සුදස්සන රජතුමා එතකොට මේ චක්‍රරත්නේ හරි පුදුමයි ජය අරගෙන දෙන විදිය කියනවා යම් රාජ්‍යයක් දැන් ඒ කුඩා රාජ්‍ය තියෙනවනේ. ඒ හැම කුඩා රාජ්‍යයක් ගාවම ගිහිල්ලා මේක නතර වෙනවා කියනවා මාණික්කය. එහෙමයි. ඒ රාජ්‍ය දොරටුව ගාව. එහෙයි ස්වාමීනි. ඒතර අර මේකේ ඉන්න රජවරුන්ට ඉන්න බෑ කියනවා. මේ රජතුමා ගාවට එනවා කියනවා. තරහ රජ කෙනෙක් පවා එනවා කියනවා. තරහ වෙච්ච කෙනෙක් පවා. ඇවිල්ලා කියනවා කියන රජතුමනි මේ රාජ්‍ය ඔබේ. ඔබ බාර ගන්න කියලා. එහෙමයි. එතකොට මහා සුදස්සන රජතුමා කියනවා අර හොඳයි ඔබ ධාර්මික රට පාලනය කරන්න පන්සිල් රකින්න. ධර්මයෙන් තමයි ඔක්කොම. එහෙමයි. ඔබ මේ මුල් හිතපු විදිහටම කටයුතු කරගෙන යන්න කියලා යනවා කියනවා. ආයි හොයලා බලන් දෙයක් නැහැ කියනවා. කිසිම මොහොතක ආයිව යටත් කරගන්නේ. එහෙමයි. ඒක වෙන්නේ නැහැ ඒක. පිනින් ලැබෙනකොට ඒක තමයි සිද්ධිය. එහෙමයි ස්වාමීනි. ආයික නැති වෙන්නේ. පිනකින් නම් ලැබෙන්නේ නැති වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් ඒ පිනින් ලැබෙන දේ. එහෙයි. ওই විදියට මහමෝධ සීමා කරතු මහ පොළොවේම ජය ලබලා දෙනවා කවුරු විසින්ද? චක්‍රරත්නය විසින්. චක්‍රරත්නය උපදින කමක් විසින්ද? පින විසින්. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට විස්තර කරනවා මාණික්ක රත්නේ. මාණික්ක රත්නේ යොදුනක් පුරාවට ආලෝක විහිදෙනවා කියනවා. ඒ වගේ මාණික්ක රත්නය. එහෙමයි. ඊළඟට විස්තර කරනවා අශ්ව රත්නේ අහසින් යන්නේ කියනවා. හස්ති රත්නේ අහසින් යන්නේ කියනවා. වලහක වර්ගය. එහෙමයි. ඊළඟට තමයි කියනවා මේ ස්ත්‍රී රත්නේ. ස්ත්‍රියත් රත්නයක් කියනවා. එහෙමයි.
ඊළඟට මේ පුත්‍ර රත්නය, ඊළඟට ගෘහපති රත්නය. හරි පුදුමයි. දැන් මෙතකොට මේ විස්තර කරනවා මේ කුසාවතී රාජධානී ලස්සන විස්තර ටිකක් තියෙනවා මේක. ආනන්දේනි දෙවියන්ගේ ආලක මන්දාව නම් රාජධානිය සමෘද්ධිමත්ව පිරීගිය සැප සම්පත් ඇතිව බොහෝ යක්ෂයින්ගේ ජනාකීර්ණ වෙලා සුලභ ආහාර පාන ඇතිව තියෙන යම්සේද එසේම ආනන්දේනි කුසාවතී රාජධානිය සමෘද්ධිමත්ව තියෙනවා කියන. එහෙමයි. මහා පිරීගිය සැප සම්පත් වලින් පිරලගෙන තියෙන. බොහෝ මිනිසුන්ගේ ජනාකීර්ණ වෙලා සුලභ ආහාර ඇති වලින් යුක්තයි කියන. ආනන්දේනි කුසාවතී රාජධානිය දහවලට මෙන්ම රාත්‍රියටත් ශබ්ද 10කින් යුක්තයි කියන. ඒ ශබ්ද නැතිලා වන්නේ. එහෙමයි. පීඩාගෙන දෙමින් නෙමෙයි තියෙන්නේ. හරි පුදුමයි කියනවා. හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, රත ශබ්දය, බෙර ශබ්දය, මිහිඟු බෙර ශබ්දය, වීණා ශබ්දය, ඒ වගේම ගීත ශබ්දය, යහළු මිතුරන්ගේ ශබ්දය, අත්හල ශබ්ද අනුභව කරව පානය කරව රෑ දවාලක් නැතුව. එහෙමයි. ඒ පවා හඬ ඇහෙනවා කියන. එච්චර දන්සත්. එහෙමයි ස්වාමීනි. ආනන්දේනි කුසාවතී රාජධානිය ප්‍රාකාර 4කින් වට වෙලා තිබුණා කියන. එක ප්‍රාකාරයක් රත්තරන් කියනවා, අනිත් එක රිදී කියනවා, අනිත් ප්‍රාකාරය වෛරෝඩි කියනවා, අනිත් ප්‍රාකාරය පළුඟුවෙන් සකස් වෙලා තිබුණා කියන. එහෙමයි. ඊළඟට විස්තර කරනවා ඒ අනිත් ප්‍රාකාරය කොහමද? මැසිරි ගල් වලින් සාදා තිබුණා කියනවා. අනෙක් සියලු රත්නයන්ගෙන් සාදා තිබුණා කියන අනිත් ප්‍රාකාරය. එහෙමයි. ඒ ප්‍රාකාර ඔක්කොම 7ක්නේ. එහෙයි ස්වාමී. ඊළඟට කියනවා ආනන්දේනි කුසාවතී රාජධානිය දොරටු 4 වර්ණ 4කින් යුක්තයි කියන. ප්‍රධාන දොරටු 4ක් තිබෙනවා 4 පැත්තේ. එහෙමයි. කොහොමද? එක දොරටුවක් රන්, තව එකක් රිදී, තවත් එකක් වෛරෝඩි, අනෙත් එක පළිඟු කියන. එහෙමයි. එක එක දොරටුවේ 3 පුරුෂයෙක්ගේ ප්‍රමාණයට ගැඹුරට පොළවේ යටකොට 3 පුරුෂයෙක්ගේ වට ප්‍රමාණයට ඇතිව ඊළඟට 12 වටේ ගත්තොත් එහෙම පුරුෂයෝ 3 දෙනෙක්ගේ ප්‍රමාණය කියන. ඒ තරම් විශාලයි. එහෙමයි ස්වාමීනි. 12 පුරුෂයෙක්ගේ ප්‍රමාණයට උසින් යුක්තයි කියන. ద్వාර මණ්ඩපේ. නෑ මේ ඉන්ද්‍රකීලයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ගල් ටැඹ. එහෙමයි. ඒක විස්තර කරනවා ගල් ටැඹ මේ ඒව තිබිලා තියෙන 7ක් තිබිලා තියෙනවා. එහෙයි. එක් ඉන්ද්‍රකීලයක් රත්තරන් කියනවා, එක ඉන්ද්‍රකීලයක් රිදී කියනවා, අනිත් එක වෛරෝඩි, අනිත් එක පළිඟු, අනිත් එක රතුමැණික්, අනිත් එක මැසිරි ගල්, අනිත් එක සියලු රත්නයන්ගේ හදලා තිබුණා කියලා. එහෙමයි. පින බලවත් ලෝකේ ධන දාන්නෙන් ආඩ්‍ය වෙලා පිරි ඉතිරි ගිහිලා තියෙනවා. ස්වාමීනි දැන් ඒ මාලිකාවක් අපිට හිතන්නත් බෑනේ කොහොමද අසිරිය කියලා. දැන් ඒකෙන් තේරුම් ගන්න ඕන ඒ වගේ දෙයක් දකින්න පවා පිනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ දකින්න පවා පිනක් තියෙනවා. එහෙමයි. ඒ වගේ දෙයක් දැකලා සතුටු වෙන්න හිත පහදින්න පවා පිනක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකනේ දැන් මේ බලන්න දැන් බුදුරජාණන් වහන්සේ උදා මාලිගා ඉදිරියේදී හිත පහදින්න බෑනේ බොහෝ පිරිසකට. එහෙමයි. බුදුරුන්ට මොකටද උත්තරම් මාලිගා බුදුරු මාලිගා අතහැරලා ගියේ කියලා මහා පම්පෝරි විවේචන. එහෙමයි ස්වාමීනි. බුදුරු අතහැරලා ගියා. එහෙමයි. ඉන්න පිරිස පින් රැස් කරගන්න සදහැසිතින් බුදුරජාණන් වහන්සේට උපහාර පූජාවක් පිණිස කළා මේ උදාර පහන් සිතින් ඉන්නෙක් ගැන පහන් සිත පුදව ගන්න එපා. එහෙමයි ස්වාමීනි. ඒ බෑ අසත්පුරුෂයාට. එහෙයි. ඒකයි වැඩේ තියෙන්නේ. ආනන්දේනි කුසාවතී රාජධානිය තල්ගස් පේලි 7කින් වට වෙලා තිබුණා කියන. තල්ගස් පේලි 7ක්. එහෙමයි. එක් තල්ගස් පේලියක් රත්තරන්. තව තල්ගස් පේලියක් රිදී. තවත් තල්ගස් පේලියක් වෛරෝඩි. තවත් තල්ගස් පේලියක් පළිඟු. තව පේලියක් රතුමැණික්, මැසිරිගල්, අනිත් සියලු රත්නයන්ගෙන් තල්ගස් පේලි හදලා තිබුණා කියන. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. ඊළඟට කියනවා රණින් සෑදූ තල්ගසේ කඳ රත්තරන් කියනවා, කොළ ගෙඩි රිදී කියන. එහෙමයි. ඊළඟට රිදියෙන් තැනූ කඳෙහි ගසේ කඳ රිදී කියනවා, කොළ ගෙඩි රත්තරන් කියලා කියනවා. එහෙමයි. ඊළඟට කියන වෛරෝඩියෙන් සැදූ ගසේ කඳ වෛරෝඩි, කොළ ගෙඩි පළිඟු. එහෙමයි. ඊළඟට කියනවා පළිඟුවෙන් තැනී ගසේ කඳ පළිඟුවෙන්ද කොළ ගෙඩි වෛරෝඩි වලින් සාදා තිබුණා කියනවා. ඊළඟට රතුමැණික් ගලින් තැනූ එකේ කඳ රතුමැණික්.
ඒ වගේම කොළ ගෙඩි මැසිරි ගල්. එහෙමයි. ඊළඟට මැසිරි ගලින් තැනු මේ තල්ගහ කඳ මැසිරි ගල් කොළ ගෙඩි රතු මැණික්. එහෙමයි. අපිට හිතා ගන්න බෑනේ සෝභමාන බවනේ. එහෙමයි ස්වාමීනි. සියලු රත්නයන්ගෙන් තැනු තල් කඳේ කඳ සියලු රත්නයන්ගෙන් කියන කොළ ගෙඩි සියලු රත්නයන්ගෙන් මිශ්‍ර වෙලා හදලා තිබුණා කියලා කියනවා. එහෙමයි. ඊට පස්සේ විස්තර කරනවා ආනන්දේනි තල්ගස් පේලි සුළඟින් සෙලවෙදී මිහිරි වූ සිත් තලවන්නා වූ කමනීය වූ මුසපත් කරවන්නා වූ හඬක් නිකුත් වෙනවා කියලා කියනවා. එහෙමයි. ආනන්දේනි මැනවින් හික්මුණු වාද්‍ය බාඩයන්හි බැලුම් මැනවින් තලා ස්වර සමකොට තූර්ය වාදනයේ දක්ෂයන් විසින් වයන ලද පංචාංග තූර්ණාදී මිහිරක් යම් නැද්ද? ඒ අයුරුයි කියනවා. එහෙමයි. සුරා සොඬුන් මත් වෙලා අර හඬට මත් වෙලා ඉන්නවා කියනවා. එහෙමයි. ඒ කියන්නේ මේ රජතුමාගේ පිනටයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙයි ස්වාමීනි. ඒ මුළු පරිසරයේම සෝභමාන වෙලා සුන්දර වෙලා ශ්‍රවණය පවා දැකීම පවා මිහිරි කරනවා සුන්දර කරනවා. නිර්මල කරනවා. ඒක තමයි ස්වභාවය. එහෙමයි. පින බලවත් වෙන කෙනෙක්ගේ එයාට ඇස් දෙකට දකින දේවල් ප්‍රියමනාප දේවල් විතරයි කියනවා. කනට ඇහෙනවා නම් ඇහෙන්නේ ප්‍රියමනාප ශබ්ද විතරයි කියන පින බලවත් වෙනකොට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පහුකාර ලෝකෙට ඒව ලීසින් මගහරවන්න බෑ. ඒ නිසා මේ ප්‍රඥා මාත්‍රයක් තියෙන කෙනෙක් හොර රහස්‍ය හරි එලිපිට හරි කරගන්න ඕන කොහොමද? පින. එහෙමයි ස්වාමීනි. දැන් මේ මහබෝසතාණන් වහන්සේ මෙතරම් මහා පුණ්‍ය 이르දියක් තුල වාසය කරපු මහෝත්තමේ. එහෙමයි. ඊළඟ විස්තර කරනවා මේ මහා සුදස්සන රජතුමාගේ මේ හරි ලස්සන සිදුවීමක් වෙනවා. මහා සුදස්සන රජතුමාට මෙහෙම අදහසක් ඇති වුණා මේ තල්ගස් පේලි අතරේ මේ ලස්සන පොකුණු හදන්න ඕන කියලා. එහෙමයි. පොකුණු හැදුවා කියනවා. ඊට පස්සේ කියනවා මේ කියන්නේ හැම තල්ගස් පේලි දෙකක් අතරම පොකුණු හදලා තියෙනවා. එහෙමයි. ආනන්දේනි පොකුණු සතර වර්ණයෙන් යුතු ගඩොලින් බැඳ කියනවා. එක් ගඩොලක් රණින්, තව එකක් රිදීයෙන්, තව එකක් වෛරෝඩි, තව එකක් පලිඟු. ආනන්දේනි පොකුණු වල සතර වර්ණයෙන් යුතු පඩි පෙළවල් හදලා තිබුණා කියනවා. එහෙමයි. ඒක සතර වර්ණ ගැන හිතනවා රත්තරන්, රිදී, වෛරෝඩි, මැණික්. එහෙමයි. පලිඟු. ආනන්දේනි පොකුණු වනාහි වේදිකා දෙකකින් වට කරලා තියෙනවා කියන්නේ. හැම පොකුණක්ම වේදිකා දෙකක් තියෙන මණ්ඩප. එහෙමයි. එකක් රණින් අනිත් වේදිකාව රිදීයෙන් හදලා තිබුණා කියනවා. රණින් තැනූ වේදිකාවේ රණින් තැමූ ස්තම්භ තියෙනවා කියනවා. රිදීයෙන් තැනූ වැටද ඒ වගේ රිදීයෙන් තැනූ ස්තම්භ මුදුනද වහලා තියෙනවා කියනවා. එහෙමයි. රිදීයෙන් කළ වේදිකාවෙහි රිදීයෙන් කළ ස්තම්භත් රණින් තැනූ වැටත් රණින් තැමූ ස්තම්භත් තියෙනවා කියනවා. එහෙමයි. එකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජතුමාට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මොකක්ද? හරි සුන්දරයි. බලන්න මේ සංසාරේ දැන් ගුණයන්ගෙන් පිරු උත්තමයාගේ මේ හිතේ ඇති වෙන දේවල්. මොකක්ද? යම් කෙනෙක් මේ පොකුණු වලට පැමිණ මම මේ පොකුණු වල මහනෙල් නෙළුම් සුදු කුමුදු සුදු නෙළුම් ආදී ජලජ පුෂ්පයන් රෝපණය කරනවා නම් හොඳයි කියලා ඒ සියල්ලගේම ජලජ පුෂ්පයන් විවිධ වර්ණයන්ගේ හැම කාලෙටම මල් තියෙන. එහෙමයි. වර්ග කීපයක් කරන්නේ ඒ නිසා කල්පනා කළා. එහෙයි. ඒතර හැම කාලෙම මල් තියෙනවා. එහෙමයි. ඒකල්ලි මේවා පොඩි පොකුණු නෙමෙයි මේවා විශාල ඒවා. එහෙයි ස්වාමීනි. ඒකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජුන්ට තව පුණ්‍ය සිතුවිල්ලක් ඇති වුණා කියන මොකද මේ ඔක්කොම පුණ්‍ය සිතුවිලිනේ. දැන් තමන්ගේ ජනී ජනයාට පරිවාර ජනයාට දැක දැක සුවසේ සතුටින් පිනාගී සිතින් ඉන්නයි මේ කරන්නේ. එහෙමයි. ඒකල්ලි ආනන්දේනි මහා සුදස්සන රජු මේ අදහස ඇති වුණා කියනවා යම් කෙනෙක් මේ පොකුණු වලට පැමිණි ජනයා ස්නානය කරනවා නම් මම මේ නාවන්න කට්ටිය තියන්න ඕන කියලා. එහෙමයි. ඒ කියන්නේ දැන් මිනිස්සු නාන්න එනවා. නාවන්න දැන් කට්ටිය ඉන්නවා. මිනිස්සු තැබ්බේව කරන නාවන්න. එහෙමයි. දැන් මහන්සිලා නාන්න ඕනේ. මහන්සිලා නාන්න ඕනේ. එහෙමයි ස්වාමී. ඊළඟ එකල්ලි ආනන්දින මහා සුදස්සන රජුහට මේ අදහස ඇති වුණා කියනවා මම මේ පොකුණු තෙර මහා දානයක් දෙන්න ඕන නාල යන අයට. එහෙමයි. නාන්නේ නායට නාල යන අයට. මොකද්ද? මහා දානයක් පිටේව කියනවා. මොකද දානේ? ආහාර කැමති අයට ආහාර.
සුවසේ රිසිසේ ඇතිතා කාලය යන පුළුවන්. එහෙමයි. පැන් කැමතියට මිහිරි පැන්. වස්ත්‍ර කැමතියට ලස්සන වස්ත්‍ර. යාන කැමතියට යානාවන් පවා තිවගෙන කැමතියට යාන අරගෙන යන්න කියලා. එහෙමයි. යහන් කැමතියට යහන්, ස්ත්‍රීන් කැමතියට ස්ත්‍රීන්, සුද්ධ නොකළ අමුරන් කැමතියට අමුරන්. එහෙමයි. රන් කැමතියට රන් වශයෙන් සුදස්සන රජතුමා මහා දම්බට පැවැත්තුව කියන රිසිසේ නානෙනයට අරගෙන යන්න කන්න බොන්ට කියලා. එකල්ලි ආනන්දේන බ්‍රාහ්මණ ගෘහපතිවරු බොහෝ වස්තුව රැගෙන මහා සුදස්සන රජතුමා හම්බෙන්න එනවා කියන. දේවේනි මේ බොහෝ වස්තු දේවයන් වහන්සේ උදෙසාම ගෙනෙන ලද්දේ මේක පිළිගන්නාසේක්වා කියලා. එතකොට මොකද වෙන්නේ? ඇති බවත්නි මගෙත් මේ බොහෝ වස්තු ධාර්මික අයබද්දෙන් මට ලැබිලා තියෙනවා. මෙයත් ඔබට වේවා මගේ වස්තුනුත් වැඩිපුර රැගෙන යන්න කියලා. අත්හැරීමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. අත්හැරීමයි තියෙන්නේ. රැස් කර ගැනීමකට එන්නෙම නැහැ. එහෙමයි ස්වාමීනි. රජු විසින් පිළිනොගත් වස්තු ඇතියහු දැන් කල්පනා කරනවා කියන පැත්තකටලා දැන් අපි දීපු දේවල් ආය අරගෙන යන්න සුදුසු නැහැ. එහෙමයි. එහෙනම් කුමක්ද මේකට කරන්නේ? එහෙනම් අපි මහා සුදස්සන රජතුමාට අපි එහෙනම් මේ යෝජනාවක් කරමු. මොකද්ද? අපි මේ මණ්ඩපයක් හදමු කියලා. දේවේනි ඔබට නිවසක් මං අපි ඉදි කරනවා කියලා. එහෙමයි. ආනන්දේනි මහා සුදස්සන රජතුමා නිහඬව හිටියා කියන එකට. ඊට පස්සේ ආනන්දේනි සක්‍ර දේවේන්ද්‍ර සෙවී මහා සුදස්සන රජුගේ සිතින් දැක්කා කියලා කියන සක්‍ර දෙවියෝ. දෙවිවරු පවා දැන් මේ ගෞරව සත්කාර කරනවා. එහෙමයි. එන්න ඔබ මිත්‍ර විශ්වකර්ම දිව්‍ය පුත්‍රයට කිව්වා කියනවා මේ දැන් හදන එකේ නම තමයි දහම්පාය. එහෙමයි. ලස්සන නම නේද? දහම්පාය. දහම්පාය නම් නිවසක් මවන්ට කියලා විස්කන්දේ පුත්‍ර කිව්වා කියනවා. දැන් අරගොල්ල මුදල් විදවලා ඒ ඔක්කොම කරද්දී නිර්මාණය සිද්ධ වෙන්නේ කාගේත් ඒ ඔක්කොම දිව්‍යානුභාවයෙන් වෙන්නේ ඔක්කොම. එහෙමයි ස්වාමීනි. විස්කන් දේවපුතු සක්දේවුන්ට උත්තර දීලා බලවත් පුරුෂයෙක් හැකුළු අත දික් හරින්නේ යම්සේද දික්කලත හකුලන්නේ යම්සේද සෙයින්ම තවුතිසා දෙව්ලොවින් නොපෙනී මහා සුදස්සන රජතුමාගේ ඉදිරියේ පෙනී හිටියා කියනවා. කවුද දැන් මේ ඉන්නේ? විස්කන් දේවපුතු. එහෙමයි. ඉක්බිදී ආනන්දේ විස්කන් දේවපුතු මහා සුදස්සන රජතුමාට මෙහිම කිව්වා කියනවා. දේවේනි ඔබට ධර්ම ප්‍රාසාදේ නමින් නිවසක් ඉදි කරනවා කියලා. ආනන්දේනි මහා සුදස්සන රජු නිහඬව පිළිගත්තා කියනවා. එහෙමයි. ආනන්දේනි විස්කන් දේවපුතු මහා සුදස්සන රජු සඳහා ධර්ම ප්‍රාසාදෙන නිවසක් ඉදි කළා කියන එක විස්තර කරනවා. දහම්පාය පෙරදිගින් බටහිරින් ගත්තොත් යොදුනක් දිගයි කියනවා. එහෙමයි. කියන කිලෝමීටර් 10ක්. එහෙමයි ස්වාමීනි. දහම්පාය. එහෙයි. ඊට උතුරින් දකුණින් ගත්තොත් අඩ යොදුනක් කියනවා කියන කිලෝමීටර් 5ක්. කිලෝමීටර් 10ක් දුරට මේ විහිදලා තියෙනවා කිලෝමීටර් මේ 5ක් පළලින් තියෙනවා. එහෙමයි. ඒ පුරාවට මොකද තියෙන්නේ? දහම් ප්‍රාසාදය. එහෙමයි. ධම්ම ප්‍රාසාදය. එහෙයි. ආනන්දේ ධර්ම ප්‍රාසාදයේ පුරුෂයන් 3 දෙනෙකුගේ උසට සතර වර්ණයෙන් යුක්ත ගඩොල් වලින් තමයි කියන මැව්වා කියලා කියන්නේ මේක ඔක්කොම. එහෙමයි. ඒක එතකොට ඒක මේ ගඩොලක උසපව කොච්චරද? පුරුෂයන් 3 දෙනෙක්ගේ උස. එහෙමයි. එක ගඩොලක්. එක් ගඩොලක් රණින් තනා තිබුණා කියනවා. අනෙක් ගඩොල රිදීයෙන් තව එකක් වෛරෝටි. මවන්නේ කවුද? විස්කන් දේවපුතු. එහෙමයි ස්වාමී. අද අපේ මිනිස්සුයෙකුට කිව්වනම් එහෙම මුසපත් වෙලා ලීග් වැක්කිල්ල මැරෙන්නේ. එහෙමයි. එච්චර පෙරිතකමට. එහෙමයි ස්වාමී. නේද? ඕනේ. ආනන්දේ දැන් බලන්න මේ මහබෝසතාණන් වහන්සේගේ නයිස් ක්‍රම පාරමිතාවක ආශ්චර්යය. නොයලන ගුණේ ආශ්චර්යය. එහෙමයි. තමන්ගේ මේ අදිෂ්ඨානයේ තියෙන ආශ්චර්යය. හිතේ තියෙන එක මත් වෙනාට අදාළ ගුණේ. එහෙමයි. ආනන්දේනි ධර්ම ප්‍රාසාදේ සතර වර්ණයෙන් යුතු පෝරු අතුරුලා තියෙනවා කියනවා. මොකද ඒ වගේම සතර වර්ණයෙන් යුතු කුළුණු තියෙනවා කියනවා. සතර වර්ණයෙන් යුතු මේ පෝරු තියෙනවා කියනවා. එකක් රත්තරන්, රිදී, වෛරෝඩි, පලිඟු. ආනන්දින ධර්ම ප්‍රාසාදයේ සතර වර්ණයෙන් යුතු පියගෙට පෙළවල් තියෙනවා කියනවා. ඒ වගේම සතර වර්ණයෙන් යුතු මේ කූටාගාර 84000ක් තියෙනවා කියනවා. එහෙමයි ස්වාමීනි. කූටාගාර විතරක්. එහෙමයි.
ඒ කියන්නේ මුදුන් වහලවල් කොච්චරද? 84. 84000. ධර්ම ප්‍රාසාදි විතරයි. එහෙමයි. ධර්ම ප්‍රාසාදි වගේ ප්‍රාසාද 84000ක් තිබිලා තිනවා. මහා සුදස්සන රජතුමාට. එහෙමයි. ධර්ම ප්‍රාසාද වගේ කොච්චර ප්‍රාසාද තිබිලා තියෙනවද කියලා 84000ක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රණින් තනු කූටාගාර මේක පුදුම ලස්සන විස්තර ගොඩාක් තියෙනවා. මේක කියන්නේ කිව්වොත් අපිට වෙනමම මේ දේශනා දෙකක් තුනක් කරන්න වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මේ ටික විස්තර කළේ මෙච්චර මහා ධනස්කන්ධයක් තුල රත්තරන් රිදී මුතු මැණික් මේ මැවෙනවා. එහෙමයි. දෙවිවරුන්ගේ මහා දේවානුභාවයෙන් උපකාර මත මේ සියල්ල මෙවි යනවා. එච්චර මහා රාජශ්‍රීයකින් යසයිසුරින් පිරී ගිය තමයි වාසය කරන්නේ මේ. එහෙමයි. එතකොට මෙහිම ඊට පස්සේ විස්තර කරනවා ධර්ම ප්‍රාසාදයේ දෙස බැලීමද ඉතා අසීරුයි කියන. ඒ තියෙන රත්තරන්, රිදී, වෛරෝඩි ඕනේ තියෙන රතුමැණි. එහෙමයි ස්වාමීනි. එහි දීප්තියෙන් ඇස් නිලංකාර වේ කියන. ආනන්දේනි වැසි සමයේ අවසන් මාසී සරත් කාලේ වලාකුළු පහවගිය අහසේ හිරුමුදුන් වෙනකොට මොකද වෙන්නේ? ඒ දිහා බලන් ඉන්න බෑ කියන ධර්ම ප්‍රාසාදය දිහා. එච්චර බබලනවා. ඒදී දීප්තියෙන් ඇස් නිලංකාර වෙනවා කියන ආනන්දනේ එසේම නිමාවට පත් කරන ධර්ම ප්‍රාසාද දෙස බැලීම අසිරුයි කියන. එකල්ලි ආනන්දනේ මහා සුදස්සන රජතුමාට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මොකද්ද? මම ධර්ම ප්‍රාසාද ඉදිරියෙන් ධර්ම නමින් පොකුණක් ඉදි කරන්න ඕන කියලා. එහෙමයි. ඔක්කොම ධර්ම. මේ කර්මානුරූපව මොකම ලස්සනට එන හැටි මේ. ඊට පස්සේ මොකද උනේ? ධර්ම නමින් ලස්සන පොකුණක් ඉදි කළා කියලා කියනවා. ඊට පස්සේ මොකද වුණා කියන්නේ? මේක තව ලස්සන තල් තව ගස් හිටවල තියෙනවා වර්ණ හතරෙන්. පොකුණු තව ඉදි කරලා තියෙනවා, වැටවල් දාලා තියෙනවා. ඊට පස්සේ විස්තර කරනවා මේ මහා සුදස්සන රජතුමාට කල්පනා වුණා කියනවා ආනන්දේන ධර්ම ප්‍රාසාදය ධර්ම පොකුණක් නිම කරනු ලැබූ කල්ලි සමේ ශ්‍රමණයන් අතර ශ්‍රමණ සම්මතු බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මතු යම් කෙනෙක් වූාහුද මහා සුදස්සන රජු වුන් කැමති සියලු දේන් පිනවීමට පත්කොට ධර්ම ප්‍රාසාදයට නැග්ගා කියලා කියනවා. අර සියලු දෙනාම ගින්නලා සියලු අයුරින් කැමති ආකාරයට කාලා බීලා වස්ත්‍ර හැම දෙයක්ම එහෙමයි. පුදලා ධර්ම ප්‍රාසාදයට නැග්ගා කියලා කියනවා. එකල්ලි ආනන්දේන මහා සුදස්සන රජුහට මේ අදහස ඇති වුණා කියන යම් කරුණකින් මෙකල්ලි මම මෙච්චර මහා 이르දිමත් වෙලා මෙච්චර මහා අනුභව වුණා නකුම කර්ම විපාකයක් නිසාද කියලා. එහෙමයි. ත්‍රිය පේන උත්තමයෙක් එතකොට. එහෙමයි ස්වාමීනි. කල්පනා කරද්දී දැක්ක කියනවා දානයත් සීලයත් දමනයත් නිසා තමයි මෙච්චර මහා 이르දියක් තියෙන්නේ කියලා. දානය විතරක්ම නෙවෙයි එතකොට. එහෙමයි. දානය, සීලය, දමනය, සංයමය. එහෙමයි. ඉක්බිති ආනන්දේනි මහා සුදස්සන රජු මහා බිව කූටාගාරයේ යම් තැනකට වුන් එතෙන්ට ආවා කියන. දැන් එතකොට මේ ධර්ම ප්‍රාසාදයේ ලොකුම කූටාගාරය තමයි මේ මහා බිව කූටාගාරය. එහෙයි ස්වාමීනි. කූටාගාර 84000ක් තියෙනවනේ. එහෙමයි. ප්‍රධානම එක මහා බිව කූටාගාරය. පැමිණ මහා බිව කූටාගාර දොරටුවේ ඉඳගෙන හරි පුදුම උදානයක් පහල කළා කියලා. මොකද උදානේ? එම්බා කාම විතරක සිටුව කියලා හිතුවා කියන. ඊන අද ඉඳන් කාම විතරක මගේ හිතට එන්න බෑ. එහෙමයි. මෙතනින් නැවතියන්. එම්බා ව්‍යාපාද විතරක මෙතනින් සිටුව. මෙතනින් පස්සේ ආයි ව්‍යාපාද විතරක වලට නැගී සිටීමක් නැහැ. එහෙමයි. එම්බා හිංසා විතරක මෙතනින් නැවතියන්. මෙතනින් පස්සේ ආයි හිංසා විතරක මගේ හිතට එන්න බෑ. උපමනකින්ම නවතිනු ව්‍යාපාද විතරකයේ උපමනකින්ම නවතිනු විහිංසා විතරකයේ උපමනින්ම නවතිනු කියලා මහා උදාහරණයක් පහල කළා කියන. එහෙමයි ස්වාමීනි. ආයෙ එච්චරයි කියන ඉන් පස්සේ කාම විතරක හිතේ නැත කියන. ව්‍යාපාද විතරක හිංසා විතරක නැහැ. එහෙමයි. කොහොමද ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. කොහොමද සංසාරේ පිරු නයිස් ක්‍රමය. එහෙම නයිස් දැන් ඒක අදේ නම් මේ බණ අහනවා සිල් රකින්නවා පොත් කියවනවා භාරේ වඳිනවා මිහි පුදනවා ඒ කාම විතරක වල හිටු කියන්න පුළුවන්ද කට්ටියට? එහෙමයි. ව්‍යාපාද විතරක වල හිටු කියන්න පුළුවන්ද? හිංසා විතරක වලට හිටු කියන්න පුළුවන්ද?
හිටු කියන්න බැරියයි. ඉවත් එකනේ ජීවත් වෙන්නේ. එහෙමයි. ඒතර අපගේ මහ බෝසතාණන් වහන්සේ කුමාර අවදිය ධර්මයෙන්ම හිටපු නිසා, යුව රජ කාලේ ධර්මයෙන්ම හිටපු නිසා, රජ කාලේ ධර්මයෙන්ම හිටපු නිසා දැන් බඹසරට එනකොට අර සියල්ලට හිටු කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නැත්තම් බෑ. එහෙයි. එකල්ලි ආනන්දෙනි මහා සුදස්සන රජු මහා විව කූටාගාරයට පිවිස රණින් තැනූ කවිච්චියේ හිඳගෙන කාමයන්ගේ වෙම්ම අකුසල දහමෙන් වෙම්ම විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් පළවෙනි ධ්‍යානෙ පුදවගත්ත කියනවා. එහෙමයි. දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ පුදවගත්ත කියන. ඉක්බිති ආනන්දෙනි මහා සුදස්සන රජු මහා විව කූටාගාරයෙන් නික්ම ඊළඟට කොහටද ගියේ? රණින් තැනූ කූටාගාරයකට පිවිසුනා කියන. එහෙමයි. රිදියෙන් තැනූ කවිච්චියේ හිඳගත්තා කියන. කුමද්ද වැඩුව කියන්නේ? සතර බ්‍රහ්ම විහරණ වැඩුවා කියන. සතර බ්‍රහ්ම දැන් බලන්න පිනෙන් උපන් උත්තමයා පිනම වඩනවා. කුසලයෙන් උපන් උත්තමයා කුසල්ම වඩනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨ සිතකින් උපන් උත්තමයා ශ්‍රේෂ්ඨ සිතක්ම පුරුදු කරනවා. ස්වාමීනි දැන් සසරේ අපමණ පින් පුරාලා ඒ පුණ්‍ය irdiya පහළ වෙන තැනත් නැවත කාමයට හිත වසඟට වැටෙන්න දෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. සසර පුරුදු කියන්නේ මේකයි. එහෙමයි. පාරමිතා කියන්නේ මේක. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙයි. ආනන්දේනි මහා සුදස්සන රජුහට කුසාවති රාජධානි ප්‍රමුඛ කොට 84000ක් නගර තිබුණා. ධර්ම ප්‍රාසාදේ ප්‍රමුඛ කොට 84000ක් ප්‍රාසාද තිබුණා. එතකොට නගර කොච්චරක් තිබිලා තියෙනවද? ප්‍රධානික කුසාවති 84000ක් තිබිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔක්කොම කාටද අයිති? මහා සුදස්සන රජතුමාට. 84000ක් රජවරු ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රමුඛ රජු මහා සුදස්සන රජු. ධර්ම ප්‍රාසාද ප්‍රමුඛ කොට 84000 ප්‍රාසාද. මහා විව කූටාගාර ප්‍රමුඛ කොට 84000 කූටාගාර. එහෙමයි. ඊළඟට කියන රණින් තැනූ, රිදියෙන් තැනූ, ඇද්දලින් තැනූ, දෙවාරටුවෙන් තැනූ දිගු ලොම් ඇති පළස් ඇතුරු, සුදු එළුලොමින් කළ පළස් ඇතුරු, මල් විව් පළස් ඇතුරු, කදලි මෝසමින් කළ පළස් ඇතුරු, උඩුවියන් සහිත දෙපසින් රතු විල්ලුවෙන් කළ කොට්ට තැබූ කවිච්චි 84000ක් තිබුණා කියන. එහෙමයි. රන් ආභරණ පැළඳි රන් කොඩි නැගූ රන්දැල් පෙරවූ උපෝසත ඇත් රජු ප්‍රමුඛ 84000ක් හස්තීන් හිටියා කියනවා. එහෙමයි. රන් ආභර පැළඳි රන් කොඩි නැගූ රන් 84000ක් හස්තීන් හිටියා කියනවා. ඒ වගේම තමයි කියන වලාහක 84000ක් අශ්වය හිටියා කියනවා. සිංහ සම් ඇතුරු, ව්‍යාඝ්‍ර සම් ඇතුරු, දිවි සම් ඇතුරු, පඳු පැහැගත් කම්බිලි ඇතුරු රණින් කැටයම් කළ රන් කොඩි නැගූ රන්දෙල් දැලින් වැසූ වෛජයන්ත රථයේ ප්‍රමුඛ 84000ක් රථයන් තිබුණා කියන. එහෙමයි. ඊළඟට සුභද්‍රා දේවිය ප්‍රමුඛ 84000 බිසවරු හිටියා කියන. ප්‍රධාන බිසව කවුද? සුභද්‍රා දේවිය. එහෙමයි. ගෘහපති රත්නයේ ප්‍රමුඛ කොට 84000 ගෘහපතීන් හිටියා කියන. පුත්‍ර රත්නේ ප්‍රමුඛ කොට 84000ක් පුත්‍රයන් ඉඳලා තිනවා ශාස්ත්‍රීය. එහෙමයි. හැම කල්ලි කිරි දෙවිය හැකි රන්වන් පෙරව් 84000ක් කිරි දෙන්නු හිටියා කියන. කවුරු වෙනුද මේ ඔක්කොම? මහ බෝසතාණන් වහන්සේ. සියුම් කොමුපිලි වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, ඒ වගේම සියුම් පොරෝනා කෝටි 84000ක් තිබුණා කියන ඇඳුම්. එහෙමයි ස්වාමීනි. ආනන්දේනි මහා සුදස්සන රජු උදේ හවස ආහාර බඳුන් 84000ක් පිළිගන්නවා කියනවා. එහෙමයි. 84000. දැන් ඉන්නේ තනිකර දැන් බඹසර ජීවිතය ගත කරන්නේ දැන්. බිරින්දෑවරුන්ගෙන් ඈත් වෙලා. එහෙමයි ස්වාමීනි. බොහෝ කලක් ගියාට පස්සේ බොහෝ වසර ගානක් ගියාට පස්සේ සුභද්‍රා දේවියට හිතුණා කියන මහ බෝසතාණන් හද බලන්න යන්න. එහෙමයි. අනිත් බිරින්දෑවරු 84000ටම කිව්වා කියනවා. ඔක්කොම සූදානම් වුණාට පස්සේ දැන් ඔන්න ගියා කියනවා. විශාල සේනාවන්නේ 84000න්නේ. එහෙමයි. ඊට රජතුමා අහනවා කියනවා මේ කවුද මේ මෙච්චර මේ මහා හඬක් මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා කියනවා මේ කූටාගාරේ නික්මෙන උළුවස්ස ගාව සුභද්‍රා දේවිය හිටගෙන හිටියා කියනවා. එහෙමයි. හරි පුදුමයි. සුභද්‍රා දේවියට කියුණා ඇතුළට එන්න එපා කියනවා.
බඹසර වාසය කරනවානේ. එහෙමයි. ඇතුළට එන්න එපා කියනවා. පරිනායක රත්නයට කිව්ව කියනවා පුටුවක් අර මේ රන්තල් ගස් මේ ගාවින් ගිහින් තියන්න කියලා. රණින් හැදූ කවිතල් වනි මේ රන් කවිච්චි තියන්න කියලා. එහෙමයි. එතෙන්ට ගියා කියනවා. ඒකේ මේ සැතපුණා කියනවා ගිහිල්ලා. දැන් බොහෝ වයසයි දැන්. මහා සුදස්සන රජු. දැන් 84000 හතරම දැන් ගෙවිලා අවසాన. ඊට පස්සේ ආනන්දිනි මහා සුදස්සන රජු දකුණු ඇලේ වම් පාදේ මැදක් කොට වම් පාදේ මදක් මෑත් කොට මනා සිහියෙන් නුවණින් යුතු දකුණු ඇලයට සිංහ සීයාවෙන් සැතපුණා කියලා කියනවා. ඒකල්ලි ආනන්දි සුභද්‍රා දේවියට මෙහිම අදහසක් ඇති වුණා කියනවා. මහා සුදස්සන රජුගේ ඉන්ද්‍රිය හරීම ප්‍රසන්නයි නෙමෙයි. පිරිසිදුයි සීපැහැය බබලනවා. මහා සුදස්සන රජු කලුරිය නොකිරේවා කියලා සුභද්‍රා දේවී හිතුව කියනවා. එහෙම හිතලා දැන් ඔන්න කියනවා දේවියන් වහන්සේ ඔබට කුසාවති රාජ්‍යානි ප්‍රමුඛ කොට 80000ක් නගරයෝ තියෙනවා. දේවියන් වහන්සේ මේවට කැමැත්ත උපදව ගන්න අපේක්ෂාවක් ඇති කර ගන්න. එහෙමයි. දේවියන් වහන්සේ ධර්ම ප්‍රාසාදයේ ප්‍රමුඛ 84000ක් ප්‍රාසාද තියෙනවා කැමැත්ත ඇති කර ගන්න. මහා විව්ව කූටාගාරයේ ප්‍රමුඛ 84000 කූටාගාර තියෙනවා කැමැත්ත ඇති කර ගන්න. රණින් තැනු රිදියෙන් තැනු ඇද්දලින් තැනු දිගුලොම් ඇතුරු මේ ඒ වගේම තමයි කොට්ට ඇතුරු 84000ක් මේ කවිච්චි තියෙනවා. අපේක්ෂාවක් ඇති කරගන්න. එහෙමයි. දැන් මේ විදිහට ඔක්කොම ධනෙ සිහි කර දිදී අපේක්ෂාවක් ඇති කරගන්න කියන මෙතන විශාල ධනස්කන්ධයක් කියනවා. පුරුෂ රත්නේවල්, ස්ත්‍රී රත්නේවල්, මාණික්‍ය රත්නේවල්, යාන වාහන, රත්තරන් ආභරණ, ඇඳුම් පැළඳුම්, කෑම බීම හැම දෙයක් ගැනම. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා අය කොටි ඔක්කොම අහගෙන ඉඳලා කියනවා දේවී ඔබ ඊටා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉෂ්ට වූ කාන්තු ප්‍රිය වූ මනාප වූ වචනමයි මට කිව්වේ. ඒත් මගේ අවසන් කාලයේ ඔබ මට අනිෂ්ට අකාන්ත අමනාප වචන නෙමෙයි කියන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ ආන දේවියන් වහන්සේ ඉතින් කොයි ආයුරින්ද මම ඔබට ආමන්ත්‍රණය කරන්න ඕන? දේවී මේ ආයුරින් මට කතා කරන්න. දේවියන් වහන්සේ සියලු ප්‍රියමනාප දෙයින් වෙන් වෙන සිද්ධ වෙනවා. සියලු ප්‍රියමනාප දෙයින් බැහැර වෙන්න සිද්ධ වෙනවා. අන්‍ය ස්වභාවයට පත්වීම ඇත්තේ දේවයන් වහන්සේ ඔබ වහන්සේ අපේක්ෂා රහිතව කලුරිය කරන්න. අපේක්ෂා රහිතව කලුරිය කිරීම මේ දුකක්. අපේක්ෂා සහිතව කලුරිය කිරීම ගරහුන් ලබන දෙයක් කියලා මට කියන්න කියනවා. දේවයන් වහන්සේ කුසාවති රාජධානී ප්‍රමුඛ මේ මහා සම්පත් ගැන අපේක්ෂාව නැති කරගෙන කලුරිය කරන්න කියලා කියන්න කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුභද්‍රා දේවිය අර සියල්ලටම වෙන වෙනම කියන රජතුමනි අපේක්ෂා නැතුව මේ ධනෙ සිහි කරනවා කියනවා මේ ගැන අපේක්ෂාවක් තියාගන්න එපා. අපේක්ෂා නැතුව මැරෙන්න. එහෙමයි. ඒක තමයි මහබෝසතාණන් හතර ප්‍රිය වචනේ. ඊට පස්සේ මොකද උනේ? මහබෝසතාණන් වහන්සේ සුළු කලකින් මේ කලුරිය කළා කියලා කියනවා. එහෙමයි. දැන් 84000 කීයද වාවිස? 4ක්. ඊට පස්සේ කියනවා ආනන්දේනි ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි ඊටාම මිහිරි භෝජනය බඩකට පිරෙන වැළඳුර පස්සේ යම් අපහසුයක් ඇති වෙනවද? මහා සුදස්සන රත්නමාට මාර වේදනාව අන්නේ වගේ පොඩි එකක් කියනවා. මරණ වේදනාව. එහෙමයි. ඒ කිසි දෙයකින් සලිත වීමක් නැහැ. ධර්මයට දීපදු ගුණයන්ගෙන් පාරමී වෙච්ච උත්තම චරිතයක ආශ්චර්යය. එහෙමයි. ආනන්දේනි ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් කියනවා මේ සියලු දේවල් වෙන කාගේ හරි කියලා. නෑ ආනන්දේනි. මේ සියලු දේවල් මගේ කියන ඒ කාලේ. ආනන්දේනි මහා සුදස්සන රත්නම මරණින් මත්තේ බඹලෝ ඉපදුනා කියනවා. එහෙමයි. බඹලෝ ඉපදුනා කියනවා. ආනන්දේනි මහා සුදස්සන රජු වසර 80000ක් කුමාරවදීන්ද වසර 84000ක් යු රජ වශයෙන්ද වසර 84000ක් රජ කරමින්ද වසර 84000ක් බඹසර ජීවිතයද ගත කරමින් ධාර්මිකව ධර්ම රාජයෙක් විදිහට හිටියා කියනවා. එහෙමයි. ධාර්මිකව. මොන බලන්න අපේ මහබෝසතාණන් වහන්සේ මේ සසරේ පෙරම් පුරන ජීවිතයේ තියෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. ඉතින් මෙවන් උදාාර ගුණ පිරු මහෝත්තමේ තමයි සම්බුදු ඥානෙ පිණිස ඉන්නේ. එතෙන්දී බුදුරජාණන් දේශනා කරන ආනන්දේනි මේ තථාගතයන් වහන්සේ යම් ප්‍රදේශයක ආනන්දේ මේ කුසිනාරා ප්‍රදේශයේ මම 6 වරක්ම මේ විදියට නිකන් නෙමෙයි සක්විති රජ වෙලාම සිරුර අත්හැරියගෙන. එහෙමයි ස්වාමීනි. 6 වතාවක් කුසිනාරා. එහෙමයි.
දැන් මේ කුසිනාරාවේ මේ කතාව එතකොට දිගහැරුණේ පිරිනුවම් මංචකයේදී. කුසිනාරා පුදබිමට යද්දී මේවන් කරුණු සිහි කර කර දුහොත් මුදුන් තියාගෙන වඳින්න යන්න. එහෙමයි ස්වාමීනි. ඒ ධාර්මික ධර්ම රාජව සයුර සීමා කොට මහ මුහුදස මේ දිවයිනට මහ මුහුද සීමා කරගත්තු මහ පොළොව ජය අරගත්තු සක්විති රජවරුන් විදියටයි කියන සයවතායෙම හිටියේ. ආනන්ද මේවනාහි සිරුර අත්හරින 7 වෙනි වතාවයි කියන. ආනන්දේනි යම් ප්‍රදේශයක තථාගත මේ 8 වෙනි වතාවට සිරුර බැහැර කරන්නේ නම් එවන් ප්‍රදේශයක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව මිනිස් ප්‍රජාවිත ලෝකයේ මම නොදකමි ආනන්ද කියන. එහෙමයි. ඉගෙන ආයි සිරුර අත්හැරීමක් එහෙමයි. එතකොට 8 වෙනි වතාවට අත්හැරීමක් නැහැ. 7 වෙනි වතාව අත්හැරියේ සම්බුදු බවට පත් වෙලා. එකම භූමිය පිදුම් ලබන හැටි. එහෙමයි ස්වාමීනි. එකම භූමිය පිදුම් ලබන හැටි. එහෙයි. හරි පුදුමයි. දැන් අර මකාදේව මතකනේ නේ? එහෙයි ස්වාමීනි. ඒක දැන් බලන්න ඒත් 84004ක් තියෙන යුගයක මකාදේව රජ නමින් ඉපදිලා මේ ධාර්මිකව රට පාලනය කරමින් ධාර්මිකව භූමිය ස්පර්ශ කළ භූමියක් එතකොට. එහෙමයි. ආයි ගෞතම සම්බුදු බවට පත් වෙලත් ආයිත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ භූමියට වැඩ කළා. පායි ස්පර්ශයෙන් ආයිත් මේ භූමිය පූජනීයත්වයට පත් කළා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්නකෝ ධාර්මිකව ධර්ම රාජ බවට පත්වෙච්ච සක්විති රජවරු විදියට 6 වතාවක් ඉපදිලා ඒ ස්පර්ශ කරපු භූමිය සම්බුදු බවට පත් වෙලා ඒ භූමියට වැඩම කළා. ඒ භූමිය නැවතත් ස්පර්ශ කළා සම්බුදු රජුන් ලෙස. එහෙමයි. පිරිනුවම් පාවදාලා. එහෙමයි ස්වාමීනි. සම්බුදු ජීවිතයක අසිරිය, සම්බුදු සසුනක අසිරිය, පුණ්‍ය සම්පත්තියක කුසල සම්පත්තියක අසිරිය, මහා ගුණයක අසිරිය, ගුණයක් පාරමී ප්‍රාප්ත වීමේ අසිරිය. එතකොට මේ සියලු අසිරිය සිහි කරමින් හිත පහන් කරගන්න පුළුවන් නම් සසර දුක් දුර වෙනවා. එහෙමයි ස්වාමීනි. සිත සුගති සැප උදා කරලා දෙනවා. සතර පායට යන බන්ධන තමයි මේ වගේ හිත පහන් වෙනකොට ගැලවි යන්නේ පින්වත්නි. සතර පායට යන බන්ධන ගැලවෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ධර්ම දාණය දෙන පිරිස හිතා සතුටු වෙන්න සතර පායට යන බන්ධන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල තියෙන සතර පායට යන බන්ධන ගලවන්න කරන මේ මහා උපකාරයේ සසර පුරා තමන් සතර පායට නොවැටි සුගති සම්පත් හිමි කරගෙන සසර දුක් සුවසේ දුරු කරගන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මහා සුදස්සන ජාතක ප්‍රවෘත්තිය සිහිපත් කරමින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් පෙන්වා වදාලා අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම මේ මොහොතේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වුණ නිමේෂයේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ගම්පහ ඉහළගම අංක 143 සීහි පදිංචි පින්වත් බියට්‍රිස් ද සිල්ලා මහත්මියගේ 2021 මැයි මාස 2 වන දිනට යෙදෙන 74 වන උපන්දිනය නිමිත්තෙන් එම මහත්මිය උපසේන දීඝාලන්ද ස්වාමි පුරුෂයාට සහ පවුලේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා.
ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු අපගේ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. විශේෂයෙන්ම ශ්‍රද්ධා මාද ජාල වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය මේ දායකත්වයේ දරූ බීට්‍රිස් සිල්ලා මහත්මියගේ සහ උපසේන දෙහිගාලන්ද මහත්මයා නමින් මිය පරලෝකීය දෙමව්පියන්ට සියලු ඥාතීන්ටත් ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය 2021 මැයි මාස 2 වන දින 74 වන උපන්දිනයේ යෙදෙන බීට්‍රිස් සිල්ලා පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම උපසේන දෙහිගහලන්ද ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ අසිරිමත් සම්බුද්ධ චරිතය පෙන්වා දෙමින් උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු ගම්පහ ඉහළගම අංක 143 සීහි පදිංචි පින්වත් බීට්‍රිස් ද සිල්වා මහත්මියගේ වර්ෂ 2021 මැයි මාස 2 වෙනි දිනට යෙදෙන 74 වන උපන්දිනය නිමිත්තෙන් එම පින්වන්ත මහත්මිය ඒ වගේම උපසේන දෙහිගහලන්ද පින්වන්ත ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ පින්වතුන් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම් සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් දුර්ලභ සම්බුද්ධ ශාසනයක හිමිකම පිණිස පින් කළ පින්වන්ත ජාතියක සමාජිකත්වය ඔබටත් මටත් හිමි වුණා. ඉතින් තුනුරුවන උදෙසා දැල්ලුණු හදවතින් යුතුවම දිවි නිම කරගන්න අප හැමදෙනාට සියලු අවකාශ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.